ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ දේගොඩ දහම්මෙදුරු විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. එළඹෙන වෙසක් පුර 15ක් පෝදාට යෙදෙන 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නට අපි පිළිවෙතින් පෙළ ගැසෙමු. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීම සඳහා අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒක පුග්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamaano uppajjati accarya manusso
කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්නතුනි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන මුළු මහත් ශ්‍රී ලංකා වාසී ජනතාවටත් ලෝක වාසී බෞද්ධ ජනතාවටත් සදහැ සිතින් සිදු කරනු ලබන ධර්ම දානමය පින්කමයි මේ සිදු කරනු ලබන්නේ. පින්වත්නි, තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේ මීට වසර 2600කට ප්‍රථම ඇසතු රුකක් මුල තන ඇතිරිල්ලක් මත හිඳගෙන සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතාවන් සම්පූර්ණ කරගෙන උපපාරමිතා පරමාර්ථ පාරමිතා කියන මේ සමතින්සප් පාරමිතාවන් සම්පූර්ණ කරගෙන මෙම වෙසක් පුර 15ක් පොහොය දිනයේ වෙන දිනයට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වසර 2600ක් සම්පූර්ණ වෙනවා. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබන උසස් මනසක් ඇති මිනිසෙකුට ජාතිය කුමක්වත්, කුලය ගෝත්‍රය කුමක්වත්, තමන් අදහන ආගම කුමක්වත් තමන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කළා තමන් කතා කරලා බැලුවොත් මේ ලෝකයට පහළ වූ ආශ්චර්යමත් පුද්ගලයා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ තථාගත මාර්ගය, උන්වහන්සේ ලෝකයට හඳුන්වා දුන්නු මේ ආර්ය මාර්ගයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් උන්වහන්සේගේ ආර්ය අෂ්ටාංගික ප්‍රතිපදාව සෑම මිනිසෙකුටම සනසිල්ල උදාපත් කරනවා. මෙලොව ජීවිතයට පමණක් නොවේ, පරලොව ජීවිතයට පමණක් නොවේ, මුළු මහත් සාංශාරික ජීවිතවල ඇතිවෙනා වූ සියලු සසර දුක් නිවා ගන්නට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සෑම කෙනෙකුටම ප්‍රයෝජනයට ගන්න පුළුවන්කම ලැබෙනවා. අද අපට ලැබිලා තියෙන මාතෘකාවට අනුව ලෞතර බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණයයි මේ පින්වත් සියලු දෙනාට සාකච්ඡා කරන්න අපි උත්සාහ ගන්නෙ. වාසනාවන්ත පින්නතුනි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. මිනිස්යන් අතරම ඉපදිලා, මිනිස්යන් අතරම ජීවත් වෙලා, මිනිස්යන් අතරින්මයි මේ ආශ්චර්යමත් පුද්ගලයා මේ ලෝකයට මතුවන්නේ. මනුෂ්‍ය ලෝකයේ මිනිස්යන් අතර, සදිව්‍ය ලෝකවල සියලු දෙවියන් අතර, බ්‍රහ්ම ලෝකවල සියලු බ්‍රහ්ම රාජයන් අතර මේ තුන් ලෝකයකට අග්‍ර වූ සම්මා සම්බුද්ධිමතාණන් වහන්සේ නමක් ලෝකයට පහළවන්නේ කල්ප ගානකට සැරයක්. ඒ නිසාම මේ උත්තමයා ආශ්චර්යමත් පුද්ගලයෙක් හැටියට ලෝකේ හඳුන්වනවා. රාගයෙන් රත් වෙලා, ද්වේෂයෙන් බර වෙලා, මෝහයෙන් අන්ධ වෙලා මේ සසර ගමන දීර්ඝ කරගෙන ඉන්න අපට බුදුරජාණන් වහන්සේ දුන්නු අවවාද අනුශාසනා මේ සියල්ලක්ම හඳුන්වන්නේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව හැටියට. රාගයෙන් හිත උමතු වෙනකොට තමන්ගේ සිත තුළ 1000ක් ඇති වෙනවා.
ද්වේෂයෙන් අපි වැහෙනකොට අපේ සිතේ ආවේගයත් එක්කම සිතේ 10ක් හට ගන්නවා. මෝහයෙන් අන්ධ වෙනකොට පුද්ගලයාගේ මේ අකුසලයෙන් බර ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙන නිසා මෝහෙන් රත් වෙනවා. මේ රාග, ద్వේෂ, මෝහ කියන අකුසල මූලත්‍රය නිසාමයි සත්‍යය අවිද්‍යාවට වැටෙන්නේ. මේ අවිද්‍යාව තුළින් නිතරම සිත් තුළ හටගන්නේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. කාම තණ්හා නිසා, භව තණ්හා නිසා, විභව තණ්හා නිසා මේ තෘෂ්ණාව මූලික කරගෙන සත්‍යයේ සතර ගමන භවෙන් භවයට, ආත්මයෙන් ආත්මයට දීර්ඝ වෙනවා. එතකොට සසර ගමන දීර්ඝ වෙනවා කියන්නේ අපි හැමෝටම ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං කියන ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන මේ සියලු දුක්ඛයන්ට යටත් වෙන්න වෙනවා. මේ සියලු දුක්ඛයන්ගෙන් අත මිදී මුළු සසර දුක් නතර කරන්නට, සසර ගමන නතර කරන්නට, මේ භවයෙන් භවයට යන මේ සංසාර ගමන නතර කරන්නට ලෝකයට පහළ වෙන මේ ආශ්චර්යමත් පුද්ගලයයි මේ සසර ගමන නතර කරන හැටි කියලා දෙන්නේ. ඒ නිසා උන්වහන්සේ හඳුන්වන්නේ සම්මා සම්බුද්ධ කියන නාමයෙන්. කාගෙන්වත් උපදේශනයක් නැතුව තමන්ගේ බුද්ධියට මුල් තැනක් දීලා සසර දුක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන මේ දුකට හේතුව තේරුම් අරගෙන දුකෙන් නිදහස් වෙන ආකාරය තීරණය කරලා දුකෙන් නිදහස් වෙන මාර්ගය උන්වහන්සේ අවබෝධ කරගත්තා. මේ දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන මේ ලෝකයේ තියෙන පරම ඇත්ත හතර, චතුර ආර්ය සත්‍ය උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්තා පමණක් නෙවෙයි, උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියන ලෝකේ මිනිසෙකුට ලබන්න පුළුවන් ඉහළම තනතුරටපත් වුණා. සම්මා සම්බුද්ධත්වයටපත් වුණු මේ ශාන්ති නායකයාණන් වහන්සේ උන්වහන්සේගේ බ්‍රහ්මස්වරය පාවිච්චි කළා මුළු මහත් ලෝක සත්වයාම සසර දුකින් නිදහස් කරන්නට උන්වහන්සේ අවබෝධ කරගත්ත දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන එක ලෝකයට දේශනා කොට වදාළා. මේ දේශනාව ශ්‍රවණය කරපු මිනිස්යන්, දෙවියන්, බ්‍රහ්මයන් පමණක් නෙවෙයි ලෝකේ ධර්මාවබෝධය කරන්න පුළුවන් සියලු දෙනා ධර්මාවබෝධයෙන් සසර දුකින් නිදහස් වී කෙලවර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. එහෙමනම් වාසනාවන්ත දෙමව්පියනි, රත්තරන් තරුණ දූ පුතුනි, හැදෙන වැඩෙන පුංචි දූ දරුවනි, මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලොවට නිර්මාණය කරන්නට උපකාරක ධර්ම 8ක් තියෙනවා. මේ අටවැදෑරුම් හේතු සම්පatti අවශ්‍ය වෙනවා සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් ලෝකයට සකස් කරන්න. එකක් තමයි අනිවාර්යයෙන්ම මේ ලෝකේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් බවට පත් වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම මිනිසත් භව ලබන්න ඕන. තිරිසන් ආත්මයක බුදුරු පහළ වෙන්නේ නැහැ. පෙරේත ලෝකවල බුදුරු පහළ වෙන්නේ නැහැ. අසුර ආත්මවල, අවීචි මහා නරකාදිවල, සදිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල මේ කිසිම ලෝකේ සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් බිහි වෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධත්වයට පත් වෙන උත්මේ පහළ වෙන්නේ මනුෂ්‍ය ආත්මයක් තුලමයි. ඒ නිසා භවෙන් භවයට මේ සංසාර ගමනේදී අනිවාර්යයෙන්ම දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලබන්න ඕන සම්මා සම්බුද්ධ කියන තනතුර ලබන්න. මේ පළවෙනි සුදුසුකම. දෙවෙනි එක අනිවාර්යයෙන්ම පුරුෂාත්මයක උපදින්න ඕන. ස්ත්‍රී ආත්ම භාවයක ඉපදිලා සම්මා සම්බුද්ධ වෙන්න බෑ. භවෙන් භවයට, ආත්මයෙන් ආත්මයට පුරුදු කරන පාරමිතා සම්පූර්ණ කරගත්ත උත්මේ තමන්ගේ පස්චිම භවිකාත්මයේදී
මනුෂ්‍යාත්මයක් ලබනවා වගේම පුරුෂාත්මයක් ලබන්න ඕන. ඒක බුදුබව ලබන්න උපකාර වෙන දෙවෙනි හේතුව. තුන්වෙනි එක තමයි මනුෂ්‍යාත්මයක් ලැබලා හොඳ පුරුෂාත්මයක ඉපදිලා ඒ වගේම අරිහත්ත්වයටපත් වෙන හේතු සම්පත් තියෙන්න ඕන. සසර දුකින් නිදහස් වීමේ වාසනාව තියෙන්න ඕන. සියලු ක්ලේශයන් ප්‍රහාණය කිරීමේ වාසනාව තියෙන්න ඕන. මේක බුදුබවට පත් වෙන උත්මයෙක් වෙන්න තියෙන්න ඕන තුන්වෙනි සුදුසුකම. අරහත් භාවයට මේ උපදින මනුෂ්‍යාත්මය තුල ඒ පිරිමි ආත්මය තුලදීම සියලු කෙලෙසුන් නසා රහත් වීමේ වාසනාව තියෙන්න ඕන. ඒ වගේම ජීවමාන සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් සංසාරේ කවදා හරි මුණ ගැහිලා තියෙනවා. විවරණ ලැබලා තියෙනවා. උපදින හැම මිනිසෙකුටම උපදින හැම පිරිමියෙකුටම බුදු වෙන්න බෑ. දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලබනවා වගේම මිනිසත් බවක් ලබනවා වගේම පුරුෂාත්මයක් ලබන්න ඕන. අරියත් භාවයට හේතු සම්පත් තියෙන්න ඕන. ඒ වගේම සංසාරේ කිසියම් ආත්ම භාවයක සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් ජීවමානවම සියසින් දැකලා උන්වහන්සේගෙන් බණ අහලා බුදුරජාණන් වහන්සේ නමකගෙන් විවරණ ලැබපු පුද්ගලෙක් වෙන්න ඕන. ඒ වගේම පස්වෙනි ගුණය තමයි කොයි ආත්මයක හරි මනුෂ්‍යාත්මයක් ලැබලා පැවිදි වෙලා තියෙන්න ඕන. ඒ පැවිදි සම්පත්තිය බුදු බවට එක හේතු සම්පත්තියක්. මේ පැවිදි භාවය ලබන්න තියෙන්න ඕන. මං හිතන්නේ අවුරුදු 2600ක් බණ කියන අපේ රටට ඒ වාසනාව නැති වුණාට ඔබ දන්නවා මේ ලෝකේ තේරවාදී බෞද්ධ රටවල් කීපයක් තියෙනවා. ඒ අතරින් බුරුම රට, තායිලන්තය වගේ රටවල් වල පිරිමියෙක් වෙලා ඉපදුනොත් අනිවාර්යයෙන්ම පැවිදි වෙන්න ඕන. කාන්තාවක් වෙලා ඉපදුනොත් අනිවාර්යයෙන් මේ කාන්තාව පැවිදි වෙන්න ඕන. මා බුරුම රටේ අධ්‍යාපනය ලැබපු ස්වාමීන් වහන්සේ නමක් බුරුමේ උපදින බුරුම රටේ මියන්මාරයේ උපදින හැම පුද්ගලයෙක්ම තායිලන්තයේ උපදින හැම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම අඩුම තරමේ දින 9ක්වත් පැවිදි වෙලා තියෙන්න ඕන. මේ පැවිද්ද කියන එක මිනිස්සෙකුට ඒකෙන් ලැබෙන විනය, ඒකෙන් ලැබෙන සාර ධර්මයන් ලෝකෙ වෙන දෙයකින් ලබන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම පස්වෙනි එක තමයි අනිවාර්යයෙන්ම පැවිදිව සිටිය යුතුමයි. පැවිදි භාවයකටපත් වෙන්න උපදින කොයියම් ආත්මයක හරි පැවිදි වෙලා තියෙන්න ඕන. ඒක අනිවාර්ය සුදුසුකමක්. ඒ වගේම තමයි අෂ්ට සමාපatti උපදවලා තියෙන්න ඕන. අෂ්ට සමාපatti උපදවනවා වගේම හත්වෙනි එක තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා ජීවිතය පරිත්‍යාග කරන්න පුළුවන් ශක්තිමත් හිතක් තියෙන්න ඕන. සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් වෙනුවෙන් මැරෙන්න උනත් ඉදිරිපත් වෙන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙන්න ඕන. ඔබ දන්නවා අපේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේද තාපසයන් වහන්සේ කාලේ බුදු කෙනෙකුට පාවාඩයක් වුණ කතාව. උන්වහන්සේ තවත් රහතන් වහන්සේලා වඩිනකොට මඩ ගොඩක් තිබුණ තැනකදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුලේ මඩ ගෑවේ කියලා ස්වාමීනි මගේ ඇඟ උඩින් වඩින්නයි කියලා බිම දිගා වෙලා සුමේද තාපසයෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පළසක් වුණා. ඒ බුද්ධත්වයේ ලබන බුද්ධාංකුරයන් වහන්සේ නමක් ළඟ තියෙන ගුණයක් තමයි බුදුන් උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතය උනත් පරිත්‍යාග කරන්න පුළුවන් හැකියාවක් කුසලතාවයක් තියෙන්න ඕන. අටවෙනි එක තමයි බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙන්න ඕන. වාසනාවන්ත දෙමව්පියනි මෙන්න මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ලෝකේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට මේ Taman අවබෝධ කරගත්ත ධර්මයේ තවත් කෙනෙකුට දේශනා කරන්නට වාසනාව තියෙන බුද්ධාංකුරයන් වහන්සේ නමක් ලෝකයට නිර්මාණය වෙන්න මෙන්න මේ විදිහට. මේක සසර දුකින් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙන අපි අනිවාර්යයෙන්ම බෞද්ධෙක් වෙනකොට අපි ළඟ මේ පිළිවෙත් තියෙන්න ඕන. දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලබාගෙන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ කවුරු වුණත් අපට පුළුවන්කම ලැබෙනවා නම්
අනිවාර්යයෙන්ම මේ අරිහත් භාවයට හේතු සම්පත් දියුණු කරන්න, වැඩි දියුණු කරන්න. අපි බණ අහන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ, දන් දෙන්නේ, සිල් ආරක්ෂා කරන්නේ, භාවනා කරන්නේ මේ ත්‍රිවිධ ශික්ෂණය තුලින් මිනිසයා සුවපත් කරන්න නම් අනිවාර්යයෙන්ම තමන් තුළ මේ බුද්ධ කාරක ධර්මයන්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අපි දියුණු කරගන්න ඕන. ශ්‍රද්ධාව තියෙන්න ඕන, සතිය තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන, සමාධිය තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන. මේ බුද්ධ කාරක ධර්මයන් එක්ක එකතු වෙනකොට ශ්‍රද්ධාව නැති පුද්ගලයෙකුට එතනින් එහාට යන්න බෑ. අපි කතා කළොත් මේ 2600 බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අපි පිළිවෙතින් පෙළගැහෙන්න හදනකොට වසර 2600ක් බණ කියපු රටක ජීවත් වෙන අපි ළඟ ශ්‍රද්ධාව කී දෙනාටද තියෙන කියලා බලන්න. අඩුම ගණනේ උදේ හවස බුදුන් වඳින පුද්ගලයෙක් අපිට සමාජයේ හොයාගන්න පුළුවන්ද? නැතුව නෙමෙයි, ඉන්නවා. නමුත් මේ උදේ පාන්දර 3 ඉඳලා රාත්‍රී 12 වෙනකන් බණ කියන රටක්, භාවනා කරන පුද්ගලයෝ ඉන්න රටක්. අපි මේවා ගැන හිතනකොට අපි ළඟ අඩුම තරමේ ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට ජීවිතේ පරිත්‍යාග කරන්න පුළුවන් කමක් නොලැබුණත් තමන්ගේ ශාස්ත්‍රවරයාට උදේ හවස වන්දනා කරන්න, උදේ හවස ගරු බුහුමන් කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. මේක වෙන රටවල් වල බෞද්ධයෝ ළඟ තියෙන දෙයක්. අපේ රටෙත් මේක අතීතයේ තුල තිබුණා. සෑම නිවසකම ගෙදර බුදුන් වඳින තැනක් තිබුණා. ගේ ඇතුලේ තිබුණා, එහෙම නැත්නම් ගෙන් පිට තිබුණා. සෑම ගෙදරකම උදේ හවස ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ වෙනුවෙන් මල් වට්ටියක් පූජා වුණා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් උදේ හවස මව්පියන් දරුවන් එක්ක එකතු වෙලා පහනක් දැල්වලා ප්‍රාර්ථනා කළා. මොනවද? මෝහය නැමැති අන්ධකාරය දුර වෙලා අපට ප්‍රඥාව නැමැති ආලෝකය ඇති වේවා. පහන පත්තු කරලා අපි ප්‍රාර්ථනා කළේ ඒකයි. මෝහය නැමැති අන්ධකාරයෙන් නිදහස් වෙලා අපට දවසින් දවස වැඩෙන ප්‍රඥාව නැමැති ආලෝකය ඇති වේවා. බලන්නකෝ කොච්චර අහිංසක ප්‍රාර්ථනාවක්ද. තව කෙනෙකුට හිරිහැරයක් කරලා ගන්න දෙයක් නෙවෙයිනේ. තව කෙනෙකුට රිදවලා ගන්න දෙයක් නෙමෙයි ප්‍රඥාව කියන එක. ඒ හොඳ නරක දෙක තෝරාගෙන නරකින් බැහැරව හොඳ පමණක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් ශක්තියටයි ප්‍රඥාව කියලා කියන්නේ. අද අපේ රටේ ජීවත් වෙන බොහෝ අය කොයිතරම් දැනුම තිබුණත් සමහර අයන් ගැන දුක හිතෙනවා. අඩුම තරමේ හොඳ නරකවත් දන්නේ නැති තත්ත්වයටපත් වෙලා. නමින් අපි හැමෝම ලේබල් බෞද්ධයෝ බවට පත් වෙලා. උපැන්න සහතිකේ අපේ බෞද්ධයෝ කියලා තියෙනවා. නමුත් හොඳ නරක කළ යුතු දේ මොකද්ද, නොකළ යුතු දේ මොකද්ද, යා යුතු මඟ මොකද්ද, නොයා යුතු මඟ මොකද්ද, ජීවිතයට එකතු කරගත යුතු දේවල් මොනවද, ජීවිතෙන් ඈත් කරගත යුතු දේවල් මොනවද කියලාවත් මේ මූලික පාඩමවත් අපි ඉගෙනගෙන නැහැ. ඒ ඉගෙන ගත්තේ නැති ඇයි? මේ ශාස්ත්‍රඥ වහන්සේට ගරු කිරීමේ ගුණය අපෙන් ඈත් වෙලා. බුරුමේ, තායිලන්තේ වගේ රටවල හැම පුද්ගලයෙක්ම අනිවාර්යෙන් gedara ශාලයේ විහාර මන්දිරයක් බවට පත් කරගෙන තියෙනවා. සෑම තැනකම සම්මා සම්බුදු පියාණන් වහන්සේට මුල් තැනක් දීලා තියෙනවා. ඒ මුල් තැනක් දීලා උදේ හවස බුදුන් වඳින බුදු පිළිවෙත, ඒක බුද්ධ කාරක ධර්මයක් නේ. සසර දුකෙන් නිදහස් වෙලා නිවන් දකින්නට වෙරවීරිය දරන ශ්‍රාවකයාගේ පළවෙනි ගුණය වෙන්න ඕන තමන්ගේ ශාස්ත්‍රවරයාට කෘතගුණ සලකන්න. අද අපි දන්නවා බොහෝ උගත්යයි කියා ගන්න සමහර බෞද්ධයෝ කියනවා බුදු පිළිම වලට වැඳලා වැඩක් නැහැ. ඒවයි තියෙන්නේ ගඩොලුයි සිමෙන්ති විතරයි කියලා සමහරු කියනවා. බෝධීන් වහන්සේට වැඳලා වැඩක් නැහැ. ඒක ගස්කොලන් වදින යුගයක් නෙවෙයි කියලා සමහරු කියනවා. බුදුරජාණන් වහන්සේගේම මේ තුන්තරා චෛත්‍යයක් තියෙනවා. උද්දේශික, පාරිභෝගික, ශාරීරික කියන මේ චෛත්‍යයන් තුනට
වන්දනා කිරීමෙන් මිනිස්යාගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙනවා. මේ බුද්ධකාරක ධර්මයක් තමයි මේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව වැඩි වෙන්නයි සතිය වැඩෙන්නේ. ශ්‍රද්ධාව නැති පුද්ගලයාට සතිය වැඩි දියුණු වෙන්නේ නැහැ. සතිය තියෙනවා සිහියෙන් කටයුතු කරන්න. අද බලන්න ඔබේ ගෙදර ඉන්න දරුවන් පාසල් යන වයසේ දරුවන් සිහියෙන්ද කටයුතු කරන්න කියන්නේ. අම්මා ගැන හිතන, තාත්තා ගැන හිතන, ගුරුවරයා ගැන හිතන, ගේ දොර ගැන හිතන, තමන්ගේ දේපල ගැන හිතන, අඩුම ගානේ තමන්ගේ ගෙදර මිදුල ගැනවත් හිතන්නේ නැහැනේ. මිදුල ගැන හිතනවා නම් මිදුල අතු ගන්න ළමෙක් ගෙදර ඉන්න එපායි. තමන් නිදාගත්ත ඇඳ ගැන හිතන්නේ නැහැනේ. තමන් නිදාගත්ත ඇඳ හදන්න ඕන අම්මා නැගිට්ටාම. මම මේවා මතක් කළේ මොකද උදේ හවස බුද්ධ වන්දනාවෙන් කෙරෙන මේ ප්‍රාතිහාර්ය ගුණය මිනිස්යාගේ ජීවිතේට අපමණ ඵල ලැබලා දෙනවා. ඒ නිසා මේ බුදුන් වැඳීම තුළින් බුද්ධ වන්දනාවෙන් ශ්‍රද්ධාව උපදිනවා. ශ්‍රද්ධාවත් එක්කම ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. මෙන්න මේ ගුණය අපි ළඟ නිරන්තරයෙන්ම අපි ආරක්ෂා කර ගන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේ සසරට එකතු වෙලා බුදු බව ප්‍රාර්ථනා කරන වෙලාවේ දවසක් බුදුරජාණන් වහන්සේ බවට පෙරම් පුරපු උත්තමයා තමන්ගේ මවත් එක්ක නැවක නැගිලා ගමනක් යන වෙලාවේදී ඒ නැව අනතුරට ලක් වෙලා මෝදුපත් වෙන වෙලාවේදී තමන්ගේ මෑණියන් කරපිට තියාගෙන පීනවා. පීනලා ගොඩබිමට ආවට පස්සේ පළමුවෙන්ම මේ බුද්ධඝරයන් වහන්සේට ආශිර්වාද කරන්නේ තමන්ගේ මව්තුමිය. මගේ රත්තරන් පුතේ තමන්ගේ ජීවිතය ගැන නොතකා මගේ ජීවිතය ආරක්ෂා කරන්නට වීර්ය කරපු මගේ රත්තරන් පුතාට බුදු බවම ලැබේවා කියලා පළමුවෙන්ම අම්මයි ආශිර්වාද කළේ. මෙන්න මෙතනදී මට අපේ රටේ වැඩිහිටි දෙමව්පියන්ටත් තරුණ දරුවන්ටත් ලාබාල පුංචි දූපුතුන්ටත් මතක් කරන්න පාඩමක් තියෙනවා. සමහර අපේ රටේ කොයිතරම් බණ ඇහුවත් සමහර ඇත්තෝ ඉන්නවා ඉහළට ගියාම Tamante ඉහළට නගින්නට උපකාර වුණ හිණිමගට පයින් ගන්නවා. සමහරු ඉන්නවා උගත්කම් වැඩි වෙන්න ධනවත්කම් වැඩි වෙන්න හැමෝටම නෙමෙයි සමහර ඇත්තෝ තමන්ගේ පළමුවෙන්ම අමතක කරන්නේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඥාතීන් හිතවතුන් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරන්නට උපකාර වෙච්ච පුද්ගලයන්ට අමතක කරන ගුණය අසත්පුරුෂ ගුණය. සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් බවට පත් වෙන්න මේ බුද්ධාංකුරයන්න් වහන්සේ නමක් බවට පත් වෙන්නට ගෞතම බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ආශිර්වාදය ලබා ගත්තේ තමන්ගේ මෑණියන් වහන්සේගෙන්. තමන්ගේ ජීවිතය ගැන නොතකා මවගේ ජීවිතය ගැන හිතලා මරණය නොතකා ගොඩබිම දක්වා මව කරපිට තබාගෙන පිහිනපු පුතාට අම්මා ආශිර්වාද කරනවා මගේ රත්තරන් පුතේ තමන්ගේ ජීවිතය ගැන හිතන්න නැතුව මගේ ජීවිතය ගැන හිතලා මාව කරපිට තියාගෙන පීනපු මගේ රත්තරන් පුතේ ඔබ මතු බුදු බවට පත් වේවා බුදු වේවා. මේ වචනය මං හිතන්නේ අපි වැඩිහිටියන් හැටියට හැමෝම හිතා ගන්න ඕන. මේ මවගේ ආශිර්වාදය කියන එක දරුවෙකුට මේ ලෝකෙන් ලැබෙන ලොකුම ආශිර්වාදය. පියාගෙන් ලැබෙන ආශිර්වාදය මේ ලෝකේ ලැබෙන ලොකුම ආශිර්වාදය. ඒ නිසා මිනිස්සෙකුට අනිවාර්යයෙන්ම මේ ආශිර්වාදය ලබා ගන්න ඕන. අපි බලමුකෝ අපේ බෞද්ධයන් හැටියට ගත්තොත් සමහර බෞද්ධ පවුල්වල බෞද්ධ දරුවන්ගේ අම්මලා වැඩිහිටි නිවාසවල බෞද්ධයයි කියන දරුවන්ගේ පියවරු වැඩිහිටි නිවාසවල බෞද්ධයයි කියා ගන්න අයගේ බොහෝ අයගේ සමහර දෙමව්පියෝ අල්ලපු ගෙවල් වල අයාලේ කනවා. දරුවන්ගෙන් සරණක් නැහැ, පිහිටක් නැහැ, උපකාරයක් නැහැ. සමහරලාට දෙමව්පියන්ට නොසලකුවාට චෛත්‍ය හදන්න, බෝධිය හදන්න, මහා පරිමාණයේ සංවර්ධනය සඳහා සුබ සාධනය සඳහා මුදල් වෙන් කරනවා.
මේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාත. බුදු බවට පත්වෙච්ච බෝධිසත්වරු මෙහෙම කරන්නේ නැහැ. මේ බෝධිසත්වයන් වහන්සේලා කියන්නේ අපි හැමෝටම මේ බෝධිසත්ව කියන නම පාවිච්චි කරන්න පුළුවන්. බුද්ධියට මුල් තැනක් දීලා මේ කෘතගණයට මුල් තැනක් දීලා සත්පුරුෂ ධර්ම වලට මුල් තැනක් දෙනකොට ඒ සත්පුරුෂ ධර්ම වලට මුල් තැනක් දෙන හැම කෙනෙක්ම බෝධිසත්වයෙක් හැටියටයි හඳුන්වලා දෙන්නේ. ඒ නිසා මේ වීර්යාධික බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ බුදුවරයන් වහන්සේලා අතර පෙරමුණේම වැඩ හිටියා. නිසා හැම වෙලාවකම ශ්‍රද්ධාව වැඩි දියුණු කරගත්තා. ශ්‍රද්ධාවෙන් සතිය වැඩි දියුණු කරගත්තා. වීරිය ඇති කරගත්තා. සමාධිය වැඩි දියුණු කරගෙන ප්‍රඥාව මුල් කරගත්තා. මේ නිසා අපේ බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා එදා බුද්ධගයා බෝධි මණ්ඩලයේදී දස බිම්බරක් මාර සේනාව පරාජය කොට තමන් වහන්සේගේ ආශිර්වාදයේ මුළු මහත් ලෝක සත්වයා සූපත් කරන්නට ලැබලා දුන්නා. මේ සාම්ප්‍රති බ්‍රහ්ම රාජයන්ගේ ආශිර්වාදයෙන් තමන් වහන්සේගේ බුද්ධියෙන් ලැබුණු ආරාධනයෙන් ලෝක සත්වයා සූපත් කරන්නට බරණැස සිසිපතනාරාමයට වැඩමෙව්වා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය තේජස නිසා මහ පොළොව 3 වාරයක් කම්පා වුණා. කම්පා වෙලා උන්වහන්සේ දා වජ්‍රාසනයේදී මම මේ බුදු බව පතා මොනතරම් වෙහසක් වුණාද කියන එක මේ මහ පොළොව සාක්ෂිදරයි කියනකොට මහ පොළොව 3 වාරයක් කම්පා වුණ බව බුද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. එදා බුද්ධගයා බෝධි මණ්ඩලයේදී ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ පළමුවෙන්ම තමන් වහන්සේගේ අවබෝධ කරගත්ත මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ අවබෝධ කරගත් මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ලෝකයට දේශනා කරන්නට බරණැස ඉසිපතනාරාමයට වැඩියා. උන්වහන්සේගේ පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ඇතුළතම මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද කියන එක ඉතාමත්ම පැහැදිලිව පේන තියෙන දෙයක්. ද්වේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝ ඡායං කාමේසු කාමසුකල්ලිකානුയോഗෝ හීනෝ ගම්මෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේ ධම්සක් පැවතුම් සූත්‍රයෙන් මහණෙනි මා මේ කතා කරන ධර්මය අන්ත දෙකකින් ණයට වැටෙන්නේ. මේ අන්ත දෙක මේ කාමසුකල්ලිකානුയോഗයත් අත්ත කිලමතානුയോഗයත් අත්හරින්න මධ්‍යම ප්‍රතිපදාවට යොමු වෙන්න. මං හිතන්නේ ලෝකේ ශාස්ත්‍රවරයෙක් කතා කරපු නිහතමානීම වචනේ තමයි මේක. මේ අනතිමානී බුදු ගුණයෙන් ලෝකෙට දුන්නු පණිවිඩයක් තමයි. අන්තයකට යන්න එපා. අපේ බලන්න සමහර උගතුන් තමන් ළඟ තියෙන උගත්කම, තමන්ගේ ළඟ තියෙන ධනවත්කම නිසාම අන්තයකට වැටෙනවා. මේ අන්තයට වැටෙන්නේ එක්ක ලෝභයට වැටෙනවා, එක්ක ද්වේෂයට වැටෙනවා. ලෝභයට වැටුනහම කාමසුකල්ලිකාන් නිරෝගයට ජීවිතේත් පත් කර ගන්නවා. මේ කාමයේ ආදීනවයක් හිතන්නේ නැහැ. කාමයේ බැඳි පංච කාමයන් තුල හිර වෙලා පංච කාමයේ තුල එරී ගන්න පුද්ගලයන්ට මේ සියලු ගුණයන් අමතක වෙලා යනවා. හැම වෙලාවකම තමන්ගේ මෙලව ජීවිතය සුවපත් කරගන්නවා මිස මරණොයි කියන එක අමතක වෙලා යනවා. වැඩි ඕනේ නෑ මේ ලෝකේ උපදින මිනිස්සුෙකුට ලොකු ධර්මයක් අවබෝධ කරගන්න ඕනේ. උදේටයි හවසටයි දවසට දෙවරක් හිතෙනවා නම් මම මැරෙනවා නේද කියලා. කවදා හරි හිස් අතින් මේ ලෝකේ අත්හැරලා යනවා නේද කියලා හිතෙනවා නම් ඒ පුද්ගලයාට කවදාකවත් මේ ලෝකේ අධර්මවාදී දෙයක් කරන්න බෑ. හේතුව මොකද? తాවකාලික ජීවිතයක් උදෙසා සදාකාලික වෙන්න වෙර දරන්නේ මැරෙනවයි කියන එක දන්නේ නැති මිනිස්සු තමයි බොහෝ මේ පාපකාරී ක්‍රියාවන් වලට එකතු වෙලා තමන්ට නොදැනෙන බොහෝ අකුසල් සිද්ධ කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සම්මා සම්බුද්ධ කියන ගුණය දියුණු කරගත්තු හැටි මෙන්න මේ විදිහට
උන්වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී විග්‍රහ කරනවා. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. මහණෙනි, මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක මම තේරුම් ගත්තා. මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක මම වටහා ගත්තා. මේක වටහා ගන්න මට සාරාංශක කල්පලක්ෂයක් ගියා. එතන අපිට දුක එක පැයකින් අවබෝධ කරගන්නවයි කියන එක හිතන්න බෑ. සම්මා සම්බුද්ධ කියන මේ උතුම් තනතුරටපත් වෙච්ච උත්තමයාම උන්වහන්සේ ශ්‍රී මුකේන්ම දේශනා කරනවා මේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්න මට සාරාංශක කල්පලක්ෂයක් ගියා. මොකද්ද මේ කතමංචපන මේ දුක්ඛං අරිය සත්‍යම්? මොකද්ද මේ දුක්ඛ අරිය සත්‍ය කියලා කියන්නේ? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, යං පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ මුළු පංච උපාදානස්කන්ධයම දුකයි. මේ ඉපදිලා පැවතිලා මැරිලා යන මේ චූටි කාල සීමාව තුළදී අපේ පියවි ඇහැට අපට දකින්න තියෙන දුක් හතරක් තියෙන ප්‍රධාන දුක්. එකක් තමයි මේ ඉපදීමෙන් ඇතිවෙන දුක. ඉපදිච්ච දවසේ ඉඳලා මොහොතින් මොහොත නාකි වෙන දුක බලන්නකො කොච්චරද කියලා. අපි ගැන හිතලා බැලුවොත් අපේ පුංචි වයසේ ගෙවිච්ච හැටි, ගැටවර වයසේ ගෙවිච්ච හැටි, තරුණ වයසේ ගෙවෙන හැටි, ගෙවිච්ච හැටි, මධ්‍යම වයස ගෙවිච්ච හැටි, අද වයෝ වෘද්ධ වෙලා ඉඳ ගන්නකොට ඉඳ ගන්න බෑ, ඉඳගෙන එකපාරම අපිට නැගිටින්න බෑ, අපිට අපේ කටයුතුවත් අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. අඩුම ගණනේ කකුල උස්සවලා ඉක්මනින් යන්න ඕන කියලා හිතුවට අපේ හිතේ කැමැත්තක් තිබුණාට අපේ කකුල උස්සලා තියන්න බෑ අපට. ඉඳ ගන්න ඕන කියලා හිතුවට අපේ ඇඟ පහත් කරලා අපිට ඉඳ ගන්න බෑ. ඒ මොකද ක්ෂණයක් පාසා වයසට යනකොට ඒ වයසින් මහා පීඩනයක් අපට දැනෙනවා. වයසට යනකොට පීඩනයක් දැනෙනවා වගේම වයසට යන්න ලෙඩ දුක් හැදෙනවා. මේ ලෙඩ දුක් හැදෙනවා. මේ ලෙඩ දුක් හැදෙන එක తాවකාලික බෙහෙත් ඖෂධ පාවිච්චි කළා සනීප කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ එක තැනකම සඳහන් කරනවා, මහණෙනි, මගේ දරුවෙනි, මේ නොපවතින ශරීරයකට පවතින ඖෂධ කුමටද? අවුරුදු 60-70කින් මොනවා මේක දාලා පෝෂණය කළත් අනිවාර්යයෙන්ම මේ දෙතිස් කුණප වලින් හැදිච්ච මේ මස් මල්ල, මේ මස් බෑග් එක වගේ එක ඔය කිලෝ 60-70ක් බර මේ තමන්ගේ මස් මල්ල අනිවාර්යෙන් පොළොවට පස් වෙනවාමයි. අනිවාර්යෙන් පොළොවට අළු වෙලා යනවාමයි. මේක ලෝකෙට කතා කළේ සම්මා සම්බුදු කෙනෙක්. සම්පූර්ණ බුද්ධිමතෙකුට හැර මේ ලෝකේ කාටවත් මරණෙහි වෙනස තේරෙන්නේ නැහැ. බුද්ධිමත් පුද්ගලයෙකුට විතරයි මරණයයි කියන එක අවබෝධ වෙන්නේ. මේ නොපවතින ශරීරයක් සඳහා නේද අපි මේ කරන සියලු පාපකාරී වැඩ කරන්නේ. නොපවතින ශරීරයක් පවත්වන්න මිනිස්සු කරන්න තියෙන අධර්මවාදී වැඩ ඔක්කොම කරනවා. මේක ලෝකෙට කිව්වා මේක අනිත්‍යයි. සම්මා සම්බුද්ධියකින් සම්මා සම්පූර්ණ බුද්ධියක් ඇති කරගත්ත මේ උත්තමයා කියනවා, මහණෙනි, මේක අනිත්‍යයි. මේක වෙනස් වෙනවා, දුකයි. මේක අනාත්මයි. මේක මට මගේ කියලා ගන්න කිසිම අයිතියක් නැහැ. ඒ නිසා මේකේ තියෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ ස්වභාවය හඳුනගන්න. මේක ටික ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ සාරාංශක කල්පලක්ෂයක් ආත්ම භාවයන් වලදී මං තේරුම් ගත්තට වඩා මේකේ පරම ඇත්ත මං තේරුම් ගත්තා. මින් ඉදිරියේ මං මීට ඉස්සර කවදාකවත් අහලා නැහැ. මේක මං වෙන පොතක දැකලා නැහැ. වෙන කොහෙවත් මට මුණ ගැහිලා නැහැ. මේ දුක්ඛ සත්‍ය, මේ ඉපදීමෙන් ඇති වෙන දුක් ඇති වෙනවා,
නාකිවීමෙන් ඇති වෙන දුක් ඇති වෙනවා, ලෙඩවීමෙන් ඇති වෙන දුක් තියෙනවා. මරණයෙන් අපේ සියලු දුක් අවසන් වෙන්නේ නැහැ. මේ ආත්මෙන් ඒ අවසන් වෙනුනාට ඒ සසර එකතු කරගත් උපාදානය, ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන පංචේන්ද්‍රයන්ගෙන් ගත්ත සියලුම දුක් අපි අර විඥාණයට එකතු කරගෙන උපාදානස්කන්ධ වලින් විඥාන උපාදානය නිසා නැවත භවයකට අරගෙන යනවා. දැන් පොඩි උදාහරණයක් හැටියට මම ගන්නම්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත්වෙච්ච උත්තමයයි දේවදත්ත බවට පත්වෙච්ච දෙන්න, මේ දෙදෙනා සේරි වාණිජ ජාතකයේදී එක තැනක එක කල්යාණ මිත්‍රෝ දෙන්නෙක් හැටියට හිටියේ. සේරි වාණිජ ජාතකයේ මේ දෙන්න ඊටාම කල්යාණ මිතුරන් හැටියට හිටියේ. මේ දෙන්නා එක්කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන තෙක් තමන් වහන්සේ ළඟ බුද්ධකාරක ධර්මයනොයි අනිත් එක්කෙනා අසත්පුරුෂ ධර්මයන් වැඩි දියුණු කරගෙන බුදුරජාන් වහන්සේ නමකට ගල් පෙරලන තරමට සාහසිකයි බවට පත් උනේ. එකට හිටපු එකට බත්පත් බෙදාගෙන කාපු දෙන්නේ. එකාත්ම භාවයක එක කල්යාණ මිතුරන් හැටියට හිටපු දෙන්නා මාර්ග දෙකක මේ ප්‍රතිපත්ති අරගෙන ගියා. ඔය දැන් සමහර වෙලාවට ගෙවල් වල අපිට ඇහෙනවා Tamanට ලැබිච්ච දරුවෝ දෙන්න බැලුවොත් දෙපැත්තක ජීවත් වෙන්නේ. ප්‍රතිපත්ති දෙකක්. මෙන්න මේ කාරණා අපට තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේ කවුද කියන එක පෙන්වනවා ධම්සක් පැවතුම් සූත්‍රයේ. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. මහණෙනි මම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ සියලු දුක්ඛයන් පිළිබඳ යථා භූත ඥාණයෙන් මම අවබෝධ කරගත්තා. මෙතෙක් මම කවදාකවත් නොයසු නොවිරු මට ප්‍රඥාවක් ඇති වුණා, චක්ෂුසේ පහළ වුණා. ඥානං උදපාදි මේ ලෝකේ පරම සත්‍ය මට වැටහුණා. දුක්ඛ සත්‍යයේ පරම සත්‍ය මට වැටහුණා. ඒ විතරක් නෙමෙයි, මේක පරම සත්‍ය දැකලා මම මේ සසර භවයෙන් භවයට යන සසර ගමන පිළිබඳ අවබෝධයක් ඇති වුණා. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනුබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. භවෙන් භවයට කල්ප ගණන් මම මේ දුක උපදින්නේ ඇයි කියන එක තනියෙන් මම ගවේෂණය කළා. ගහකාරක දිට්ඨෝසි. මම මේ ආත්ම භාවයේ මේ අසතු රුක මුල ඉඳගෙන තන ඇතිරිල්ලක් මත ඉඳගෙන මම මගේ සසර ගමන පවත්වන ගහකාරකයා මම දැක්කා. මේ තණ්හාව නැමැති ග්‍රහකාරකයයි භවෙන් භවයට මාව සසර ඇදගෙන ගිහිල්ලා තියෙන්නේ. මම කරපු වැඩක් නෙවෙයි, මගේ ඇතුලේ මගේ සසර ගමනට එකතු වෙච්ච මේ කාම උපාදාන. මේ බලන්නකෝ දැන් චක්කු ඇහෙන් බලලා ගන්න මොනතරම් අපි කාන්දම් එකතු කරනවද? ඇහෙන් බැලීමේ තෘෂ්ණාව තියෙනවා. කනෙන් ඇසීමේ තෘෂ්ණාව තියෙනවා. නාසයෙන් ආග්‍රහණය කිරීමේ තෘෂ්ණාව තියෙනවා. දිවෙන් රස විඳීමේ තෘෂ්ණාව තියෙනවා. හමෙන් ස්පර්ශ කිරීමේ තණ්හා තියෙනවා. මෙන්න මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තෘෂ්ණා තුනම එකතැනක ගොනු වෙන්නේ සාංශාරික ජීවිතයේදී මේ දුක හඳුනා ගන්න බැරි වීම නිසා. මම මේ ගාකාරකය දැක්කා. තෘෂ්ණාව නැමැති මේ ගහකාරකය මම දැක්කා. මම මේක ගහ කූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. මේ තෘෂ්ණාව නැමැති වඩුව මම විනාශ කළා. මේ අසතු රුක මුලේද මා සම්මා සම්බුද්ධ ඥාණයෙන් මම බුදුරජාණන් වහන්සේ බවට පත්වෙච්ච මා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කිව්වේ මේ සියලු දුක් නිෂ්පාදනය කරන, දුක් ඇති කරන තෘෂ්ණාව මං සිඳ බිඳ දැම්මා. මේක එක බුදු ගුණයක්. මහණෙනි මේක තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ අනනුස්සතේසු ධම්මේසු. මෙන්න මේ පරිඤ්ඤයන්ති පරිඤ්ඤාතන්ති මේක මම මේ දුක ඇති කරවන හේතු කාරකයෝ මනාව පිළිසිඳ දැනගත්තා. මේක මම කැඩිය යුතුයි, මේක කඩන්න ඕන කියලා මම දැනගත්තා. දුක මං අවබෝධ කරගත්තා.
මේ දුක අවබෝධ කර ගැනීම මනුෂ්‍යයාට සුවිශේෂී දෙයක්. ඒ නිසා පළමුවෙන්ම දුක ඇති වෙන්නේ, දුක කියන්නේ මේ සියලු දුක්ඛයන්ගෙන් දුක ඇති වෙන්න හේතුව තමයි මහණෙනි මේ දුක නැති කරන්න නම් අපි වීරිය වඩන්න ඕන. මේ වීරිය වඩන්න පුද්ගලයා දුක පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්න ඕන. දුකට හේතු හොයන්න ඕන. මම මේ හේතු හොයාගත්තා. කතමංච පන මේ දුක්ඛං සමුදයං අරිය සත්‍යං. මොකද්ද මේ දුකට හේතුව? යෝතස්සායව තණ්හාය. මහණෙනි මේ දුකට හේතුව තමයි තෘෂ්ණාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තෘෂ්ණා තුනම මම අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක්වත් නැතුව මගේ හිතින් මම ප්‍රහාණය කළා. මේකට මට දසබල ඥාන උපකාර වුණා. සත් අසාධාරණ බුද්ධ ඥාන උපකාර වුණා. බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වෙච්ච ඥාන හයක් තියෙනවා. සත් අසාධාරණ ඥාන. සම්මා සම්බුදුරජාණන් උන්වහන්සේට පමණක් සීමා වූ දසබල ඥානයක් තියෙනවා. මේ බුද්ධ ඥාන උපකාර කරගෙන උන්වහන්සේ මේ දුකට හේතු වෙන තෘෂ්ණාව හඳුනාගෙන මේ තෘෂ්ණාව නැති කරන ක්‍රමය තමන් වහන්සේ හඳුනාගත්ත පමණක් නෙවෙයි, මුළු මහත් ලෝක සත්වයා සසර දුකින් මුදවාලන්නට තමන් වහන්සේගේ බුද්ධ ඥාන පාවිච්චි කළා. මේක සම්මා සම්බුදුරයන් වහන්සේ උන්වහන්සේට පමණක් සීමා වූ ධර්මයක්. ඒ නිසා මේ දුකට හේතුව දුක නැති කිරීම. දුක නැති කිරීමේ මාර්ගය. දුක නැති කිරීමේ මාර්ගය හැටියට උන්වහන්සේ හඳුන්වලා දුන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගත්ත දෙයක්. මේක සම්මා සම්බුද්ධ ගුණයක්. බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වූ ගුණයක්. උන්වහන්සේ මේ ගුණය තමන් වහන්සේ තුල හදාගත්ත පමණක් නෙවෙයි, තමන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝක සත්‍යය සුවපත් කරන්නට දේශනා කළා. මේක දේශනා කරනකොට උන්වහන්සේ අර දසබල ඥානයන් උපකාර කරගත්තා. අසාධාරණ ඥානයන් උපකාර කරගත්තා. බලන්නකෝ මේ දසබල ඥානයන්ගේ වටිනාකම මිනිස්යාගේ ජීවිතයට නිතරම එකතු කරගන්න. උන්වහන්සේ ළඟ තිබුණු මේ අසාධාරණ වලින් ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය, ඊළඟට ආශය අනුසය ඥානය, යමක පාටිහාරීය ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සබ්බඤ්ඤුත ඥානය සහ අනාවරණ ඥානය කියන මේ අසාධාරණ ඥානයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වුණු දෙයක්. උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් තිස්සේ පාරමිතාවන් සම්පූර්ණ කරලා මේ දසබල ඥාන අසාධාරණ ඥාන පාවිච්චි කරලා මේව අවබෝධ කරගෙන මේ ඥාන තුලින් මහා ජනතාව මුළු මහත් ලෝක සත්වයාම සුවපත් කරන්නට උන්වහන්සේගේ දැනුම ලෝකයට බෙදලා දුන්නා. මේ බුද්ධ ගුණය, සම්මා සම්බුද්ධ ගුණය මහණෙනි මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටමයි සම්පූර්ණ වෙන්නේ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට දුන්නු ශ්‍රේෂ්ඨම දේ තමයි සම්මා දිට්ඨිය තුළින් සම්මා සමාධිය වැඩි දියුණු කරගන්න. සම්මා සමාධිය වැඩි දියුණු කරන්න නම් පුද්ගලයා තුළ තියෙන්න ඕන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැකීම කියලා කියන්නේ මොකද්ද? අපි අනිවාර්යයෙන්ම මැරෙන අය කියන එක හිතනවා නම් එතන සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙලා. මේ ලෝකේ සියල්ලම අනිත්‍යයි. මේ ලෝකේ සියල්ල මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ ලෝකේ සියල්ලක්ම අනාත්මයි. මම මගේ කියලා අයිතිවාසිකම් කියන්න ලෝකේ දෙයක් නැහැ. බලන්නකෝ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම මැරිලා තියෙනවානේ. ලෝකේ හැදිච්ච හැම දෙයක්ම විනාශ වෙලා තියෙනවා. මේ අචේතනික සචේතනික සියල්ලක්ම ඇති වුණා, පැවතිලා තියෙනවා, පැවතිලා නැති වුණා. මේ ඇති වුණා, පැවතිලා නැති වුණා වගේම මේ අචේතනික සචේතනික සියල්ලක්ම ඇති වෙමින් නැති වෙමින් යන මේ ලෝකයක් තුලයි අපි ජීවත් වෙන්නේ කියන එක නිතර නිතර කල්පනා කරනවා නම් මහණෙනි, ඒ පුද්ගලයා තුල සම්මා දිට්ඨිය තියෙනවා.
ඉතින් අද දවසේ සම්මා සම්බුද්ධ ගුණය කියනවා නම් තවත් ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට පමණයි මේ ගුණය සම්පූර්ණ ලෙස කියන්න පුළුවන් වෙන්නේ. පැයකින් මේ බණ ටික කියන්න පුළුවන් වෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධ ගුණය බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි. උන්වහන්සේගේ ගුණය යමෙක් හිතන්න හදනවා නම් යමෙක් කියන්න හදනවා නම් ඒ තවත් සම්මා සම්බුදුරයන් වහන්සේ නමකට පමණයි සම්බුදු රජාණන් වහන්සේ නමකගේ සම්මා සම්බුදු ගුණය කියාපාලා අවසන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා වාසනාවන්ත පින්නතුනි මේ බුද්ධත්ව ජයන්තිය සමරන මොහොතේදී ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. ධර්මානුශාසනාව පැවැත්වූ දෙල්ගොඩ දහම්මදුර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන් වහන්සේටත් දුක් නිරෝගී සුවය චිර ජීවනයේ අපි ප්‍රාර්ථනා කරමු. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් වැඩි තොරතුරු සඳහා විමසන්න 0111 30 710 82 දුරකථන අංකය 0111 30 710 82 දුරකථන අංකය. සිල් දිනාතම තිරුවන් සරණයි.